ආයුබෝවන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ එක්ව මෙහෙවන ගුරුගෙදර රූපවාහිනී වැඩසටහන් මාලාවේ 9 ශ්‍රේණියට අදාළව එක් ගණිත පාඩමක් සමගයි දැන් ඔබ සම්බන්ධව සිටින්නේ. මේ පාඩම සඳහා ඔබ සටහන් පොතක්, පෑනක්, ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය උපකරණ සහිතව ඔබේ සුපුරුදු ආලින්දයේ සිට අප සමග ඉතාමත් උවමනාවෙන් එක්වන බව අප දන්නවා. දර්ශක පාඩම 9 ශ්‍රේණියේදී අපට දෙවන වාරයේ 3 වෙනි පාඩම ලෙස අපට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පෙළපොතෙහි අනුපිළිවෙලින් ගත් සිට 12 වන පාඩම තමයි දර්ශක පාඩම කියන්නේ. අප දර්ශක පාඩම 9 ශ්‍රේණියෙන් 15 පන්තිවලදී ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම 10 11 ශ්‍රේණිවලදීත් අපට ඉගෙන ගන්නට අපට අවස්ථාව තියෙනවා. මේ දර්ශක පිළිබඳ දැනුම අපට උසස් අධ්‍යාපනයේදී ඉතාමත් බෙහෙවින් උපකාර වන පාඩමක්. ඒ අනුව දුවේ පුතේ අපිට මොනවද මේ 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන්නේ මොනවද මේ දර්ශක පාඩම? මෙම පාඩම ඉගෙන ගැනීමෙන් අපට බල ගුණ කිරීම, බල බෙදීම හා බලයක බලය යන එක් එක් අවස්ථාවට අදාළ දර්ශක නීති හඳුනා ගැනීමටත්, ඒ වගේම ඉහත දර්ශක නීති භාවිත කර වීජීය ප්‍රකාශන සුළු කිරීමටත්, ශුන්‍ය දර්ශකය හා ඍණ දර්ශක හඳුනා ගැනීමට හා ඊට අදාළ වීජීය ප්‍රකාශන සුළු කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ අනුව අපිට මෙම පාඩම ඉගෙන ගැනීමේදී දුවේ පුතේ මේ පාඩම සම්බන්ධව අපට තිබෙන බලය, පාදය හා දර්ශකය යන පදවල අර්ථය වටහා ගැනීම වැදගත් වෙනවා. මොකද්ද දුවේ පුතේ මේ බලයක් කියන්නේ? මොකද්ද මේ දර්ශකයක් කියන්නේ? නැත්නම් පාදයක් කියන්නේ මොකද්ද? මේ පාඩම පුරාවටම මෙම පදවල තේරුම අපට වැදගත් වෙනවා. බලන්න දුවේ පුතේ 8 සංඛ්‍යාව අපට ලිවිය හැකි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 පරිදි. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි. හැබැයි මේ ප්‍රකාශනය 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 යන ප්‍රකාශනය සමාන ලකුණෙන් පස්සේ 2 යෙදෙන වාර ගණන 2ට ඉහළින් දකුණු පසවන්නට 3 ලෙස අපට දැක්විය හැකියි. ඒ වගේම 81 සංඛ්‍යාවත් මේ පරිද්දෙන්ම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 සමානයි. 3ට ඉහළින් 3 ගුණ වෙන වාර ගණන දකුණු පසවන්නට කුඩාවට ලිවිය හැකියි. බලන්න දුවේ පුතේ රූපවාහිනී තිරේ මේ රවුමකින් දැක්වෙන සංඛ්‍යාව දිහා. මේ දෙකෙහි 3 දෙකට ඉහළින් දකුණු පසවන්නට 3 කියලා මේ රවුමෙන් දැක්වෙන සංඛ්‍යාව කියන්නේ මේ 8 කියන සංඛ්‍යාව. ඒ අනුව මේ ආකාරයට 8 සංඛ්‍යාව නිරූපණය කිරීමට අපි කියනවා බලයක් ලෙස ප්‍රකාශ කරනවායි කියලා. ඒ අනුව වචනයෙන් ප්‍රකාශ කරනවා මේ තියෙන්නේ 2 බල 3 නැත්නම් දෙකෙහි 3 වෙනි බලය. මෙහි 2 පාදයේ ලෙසත් අපිට 3 දර්ශකයේ ලෙසත් අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව 81 සංඛ්‍යාව ගත්තොත් 81 කියන්නේ 3 බල 4. එහෙම නැත්නම් 3ෙහි 4 වෙනි බලය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව 3 බල 4ෙහි නැත්නම් 3ෙහි 4 වෙනි බලෙහි දර්ශකය 4 වෙනවා, පාදය 3 වෙනවා. ඒ අනුව මා මේ පුනරීක්ෂණ අභ්‍යාසයක් ඉදිරිපත් කරනවා ප්‍රශ්න 6ක් සමග. පළවෙනි ප්‍රශ්නය ගත්තොත් පහත ගුණිතයන් දර්ශක ආකාරයට දක්වන්න. ප්‍රශ්න 5ක් තියෙනවා. මම මතක් කරන්න ඕනේ කිසියම් සංඛ්‍යාවක් බලයක් ලෙස ලියනවා කියන්නේත් දෙන ලද ප්‍රකාශනයක් දෙන ලද සංඛ්‍යාවක් දර්ශක ආකාරයට දක්වනවා කියන්නේ දෙකම එකයි. එහෙනම් මෙතනදී මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේක දෙන්න තිබ්බා පහත ගුණිත බල ලෙස දක්වන්න කියලා. එහෙම නොදුන්නොත් මෙතන ප්‍රශ්නයක් නැහැ. පහත ගුණිතයන් දර්ශක ආකාර ලියන්න කියන්නේත් එකම පිළිතුරක්. එහෙනම් දුවේ පුතේ ওই දරුවන්ට පොඩි අවස්ථාවක් තියෙනවා. අපි කොහොමද මේ පළවෙනි කොටස 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 අපි දර්ශකයක් විදිහට ලියන්නේ කොහොමද? මේ ලියන්න පුළුවන් 5 බල 3 කියලා නේ. ඒ අනුව අපට ඍණ 5 එකිනෙක 4 වාරයක් ගුණ වෙනවා. මේ අපට ලියන්න පුළුවන් දර්ශක සංඛ්‍යාවක් විදිහට කියලා කියනවා. නැත්නම් බලයක් ලෙස. එහෙනම් අපට පුළුවන් ඍණ 5 ගුණ කිරීම ඍණ 5 ගුණ කිරීම ඍණ 5 ගුණ කිරීම ඍණ 5 මේ ඍණ 5 බල 4 නැත්නම් ඍණ 5යි 4 වෙනි බලය ලෙස අපට ලියන්නට පුළුවන්. ඒ අනුව තවත් භාග සංඛ්‍යාවක් 4ෙන් 3 ගුණ කිරීම 4ෙන් 3 ගුණ කිරීම 4ෙන් 3 ගුණ කිරීම 4ෙන් 3 මේ අපිට පුළුවන්
දර්ශක ආකාරයෙන් ලියන්නට කොහොමද දුවේ පුතේ 4න් 3 කියන සම්පූර්ණ සංඛ්‍යාවෙහි 4 වෙනි බලය. 4න් 3 බල 4 විදිහට මේ ආකාරයට ප්‍රකාශ කරන්නට පුළුවන්. පස් වාරයක් එකිනෙක ගුණ වෙලා මෙය දර්ශක ආකාරයෙන් ලියුවොත් අපිට ලියනවා x බල 5. x පස්වෙනි බලය. පැහැදිලි නේද දුවේ පුතේ? ඒ අනුව පස්වෙනි එක බලන්න උත්සාහ කරන්න. pq ගුණ කිරීම, pq ගුණ කිරීම, pq ගුණ කිරීම, pq. මේ කොහොමද දර්ශක සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? පිළිතුර විදිහට අපට ලැබෙනවා pq කියන පදෙහිම 4 වෙනි බලය විදිහට. ඒ අනුව අපි දැන් උත්සාහ කරේ ගුණිතයක් දුන්නාම එය කොහොමද දර්ශක සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? එහෙම නැත්නම් කොහොමද බලයක් ලෙස ලියන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නයේ විදිහට මම දෙනවා පහත බල විසුරුවා ගුණිතයක්සේ ලියන්න. ඉතාමත් පහසුයි. පළවෙනි කොටස සඳහා 5 බල 4 පිළිතුර ලෙස අපට ලැබෙන්නට පුළුවන්. මොකක්ද දුවේ පුතේ? අපට ලියන්න පුළුවන් කොහොමද? 5 එකිනෙක 4 සැරයක් ගුණ කියලා ලියන්න පුළුවන්. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. පැහැදිලි නේද දුවේ පුතේ? හරි. දෙවෙනි කොටසට උත්තරේ ඍණ දෙකෙහි තුන්වෙනි බලය ලෙස අපට ලැබුණා කොහොමද? ඍණ දෙක ගුණ කිරීම, ඍණ දෙක ගුණ කිරීම, ඍණ දෙක. විසුරුවා ලිවීම. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය සඳහා අපට ලැබෙනවා 8න් 5 ගුණ කිරීම, 8න් 5 ගුණ කිරීම, 8න් 5. හතරවෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා ප්‍රශ්නේ තියෙන්නේ ඍණ 3න් 2 දෙවෙනි බලය. වරහණ ඇතුලේ තමයි ඍණ ලකුණ තියෙන්නේ. එහෙනම් ඍණ 3න් 2 දෙවන බලය කියන එක අපිට විසුරුවා ලියුවොත් අපිට හතරවෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා ඍණ 3න් 2 ගුණ කිරීම, ඍණ 3න් 2. ඒ අනුව අපට පස්වෙනි ප්‍රශ්නය සඳහාත් ලැබෙනවා x බල 4 පැහැදිලි x ඒවා 4ක් ගුණ කිරීම දාලා x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x කියලා ලිව්වා. ඒ විදිහට 3y වල තුන්වෙනි බලය කියන්නේ 3y ගුණ කිරීම 3y ගුණ කිරීම 3y. ඒ වගේම හත්වෙනි ප්‍රශ්නය සඳහා අපට පිළිතුර පහසුවෙන් ලියන්න පුළුවන් 3pq වල දෙවෙනි බලය 3pq ගුණ කිරීම 3pq. ඒ අනුව පුතේ තවත් 8 ශ්‍රේණියේදී ඔබට මතක ඇති මෙන්න මේ අවස්ථාව. ගුණිතයක බලය හා බලවල ගුණිතය. මොකක්ද මේ ගුණිතයක බලයක් කියන්නේ? මොකක්ද බලවල ගුණිතයක් කියන්නේ? අවස්ථා දෙකක්. වචනවල පොඩි බලය ගුණිතයක බලය අර පැත්තේ මාරුලා බලවල ගුණිතය. මොකක්ද මේ ගුණිතයක බලයක් කියන්නේ? අන්න බලන්න. තිරේ දිස් වෙනවා. x ගුණ කිරීම y වරහන් බල 5. x ගුණ කිරීම y වල පස්වෙනි බලය. මෙතන තියෙන්නේ ගුණිතයක බලයක්. ඒ වගේම දෙවනුවට ලැබුණා අපට x වල පස්වෙනි බලය ගුණ කිරීම y වල පස්වෙනි බලය. මෙතන තියෙන්නේ මොකද්ද? බල දෙකක ගුණිතයක්. අන්න බලවල ගුණිතයක්. ඒතර මේ ගුණිතයට වගේම දුවේ පුතේ අපිට පුළුවන් බෙදීමක බලය හා බලවල බෙදීම කියන අදහසත් අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. බලන්න දුවේ පුතේ මොකද්ද බෙදීමක බලයක් කියන්නේ? සරලයි. ගුණිතයක බලයක් දන්නවා නම් බෙදීමක බලයක් කියන්නේ a බෙදීම b වල තුන්වෙනි බලය. මේ තියෙන්නේ බෙදීමක බලයක්. ඒ වගේම මේ තියෙන්නේ a වල තුන්වෙනි බලය බෙදීම b වල තුන්වෙනි බලය. මේ තියෙන්නේ මොකද්ද? බලවල බෙදීමක්. දුවේ පුතේ පැහැදිලි නේද දැන්? ගුණිතයක බලය හා බලවල ගුණිතය වගේ බෙදීමක බලය හා බලවල බෙදීම කියන එක මේ ඉදිරි පාඩම් වලට ඉතාමත් වැදගත් කොටසක්. තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට බලන්න දුවේ පුතේ 3 කොටස දී ඇති ගුණිතයක බලය විසුරුවාලියා බලවල ගුණිතයක් ලෙස ලියන්න. දී ඇති ගුණිතයක බලය විසුරුවාලියා බලවල ගුණිතයක් ලෙස දක්වන්න. ලැබෙනවා ගුණිතයක බලයක්. x හා y අතර තියෙන්නේ ගුණ කිරීමේ ලකුණ. නමුත් මේ වගේ වීජීය පදවලට අපි ගුණ කිරීමේ ලකුණ ලියන්නේ නැහැ, අවශ්‍ය නැහැ. එහෙනම් xy කියන පදයේ තුන්වෙනි බලය අපි කොහොමද මේක විසුරුවන්නේ? අපට ඌමනා වෙන්නේ මේ ගුණිතයක බලය බලවල ගුණිතයක් විදිහට ලියන්නට. බලන්න දුවේ පුතේ xy වල තුන්වෙනි බලය කියන්නේ xy එකිනෙක තුන් වාරයක් xy ගුණ කිරීම xy ගුණ කිරීම xy. එතකොට මෙතනදී අපි කරන්නේ දැන් මේ xy වල තුන්වෙනි බලය අපි විසිරෙව්වා. ඉන්පස්සේ අපි කරන්නේ අර x ගුණ කිරීම x ගුණ කිරීම x අපි වම් පස්සට ගන්නවා. ඒ වගේම y අගයන් තුන දකුණු පස්සට ගන්නවා. ඒ අනුව දැන් අපේ වම් පැත්තේ තියෙන්නේ x ඒවා තුනක් එකිනෙක ගුණ වීම අපි දන්නවා.
x ගුණ කිරීමේ x ගුණ කිරීමේ x මෙතන තියෙන්නේ. එහෙනම් මොකද්ද දුවේ පුතේ? x වල තුන්වෙනි බලය දකුණු පැත්තේ y ගුණ කිරීම y ගුණ කිරීම y කියන්නේ y වල තුන්වෙනි බලය. දැන් ලස්සනයි බලන්න දුවේ පුතේ. ගුණිතයක බලයක් ලැබුණේ. මම දුන්නේ. දැන් අපිට ලබා ගත්ත මොකද්ද ඒක? බලවල ගුණිතයක් විදිහට. දැන් පොඩි මෙතන තියෙනවා අපිට මේ විසුරුවා ලියන්න ඕනද? හැම අවස්ථාවකම ගුණිතයක බලයක් දුන්නොත් විසුරුවා ලියන්නටම අවශ්‍යද? බලන්න දුවේ පුතේ. දී ඇති ගුණිතයක බලය විසුරුවා ලිවීමෙන් තොරව බලවල ගුණිතයක් ලෙස දක්වන්න තියෙනවා. මෙතන පොඩි සම්බන්ධයක් තියෙනවා. අර ගුණිතයක බලයේ ඒ බලය අර බලවල ගුණිතයට එනකොට අර දර්ශකය පදවලට වෙන වෙනම සටහන් වෙලා තියෙනවානේ. බලන්න ඒ අනුව හිතුවොත් මොකද්ද වෙන්නේ? 3යි p q වල දෙවෙනි බලය කියන එක. පද තුනක් තියෙනවා. තුන සංඛ්‍යාව p සහ q. ඔය තුන සංඛ්‍යාව සහ p අතර ගුණිතයක්, p සහ q අතර ගුණිතයක්. මේ තියෙන්නේ ගුණිතයක බලයක්. මේ අපි බලවල ගුණිතයක් විදිහට ලියුවොත් අර දර්ශකය අර ඇතුලේ වරහන ඇතුලේ තියෙන පද තුනටම දර්ශක විදිහට ලැබෙනවා. තුනේ දෙවෙනි බලය, ගුණ කිරීම p වල දෙවෙනි බලය, ගුණ කිරීම q වල දෙවෙනි බලය. දුවේ පුතේ හතරවෙනි ප්‍රශ්නය. දී ඇති බලවල ගුණිතය විසුරුවාලියා ගුණිතයක බලයක් ලෙස ලියන්න. දැන් දෙන්නේ මොකද්ද? බලවල ගුණිතයක්. 4යි x වල දෙවෙනි බලය. 4 කියන්නේ දෙකෙහි දෙවෙනි බලය බව අපි දන්නවා. ඒ අනුව අපිට මේක විසිරෙව්වොත් 4 කියන්නේ 2 ගුණ කිරීම 2 සහ x වල දෙවෙනි බලය කියන්නේ x ගුණ කිරීම x. එහෙමනම් මෙතන අපිට පුළුවන් 2 ගුණ කිරීම දෙකෙන් එක දෙක සංඛ්‍යාවක් කරන් දකුණු පැත්තේ තියෙන x ගුණ කිරීම x වලින් එක x එකක් අරන් අපි ළඟට අරන් ලියන්න පුළුවන්. ඒ වගේ 2 ගුණ කිරීම x නැවත වතාවක් 2 ගුණ කිරීම x තියෙනවා. මම මේ වෙනම වරහණකින් දක්වන්නම්. 2 ගුණ කිරීම x ගුණ කිරීම 2 ගුණ කිරීම x. එහෙනම් පැහැදිලි මෙතන තියෙන්නේ මොකද්ද? 2 ගුණ කිරීම x වල දෙවන බලය. බලන්න ලස්සනයි දුවේ පුතේ. 4යි x වර්ගය කියන්නේ බලවල ගුණිතයක්. දැන් මොකද උනේ? ඒ ගුණිතයක බලයක් ආකාරයට ලැබුණා. මං ආයතාවක් කියන්නේ අපි හැම වෙලාවෙම මේ වගේ විසිරුවන්න අවශ්‍ය නැහැ. බලන්න ඊළඟට දෙන ප්‍රශ්නය. විසිරුවා ලිවීමෙන් තොරව දී ඇති බලවල ගුණිතය විසිරුවා ලිවීමෙන් තොරව ගුණිතයක බලයක් ලෙස දක්වන්න. 27යි x වල තුන්වෙනි බලය y වල තුන්වෙනි බලය. අපි දන්නවා 27 කියන්නේ 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. එහෙනම් 27 කියන්නේ 3ෙහි තුන්වෙනි බලය. එහෙමනම් අපට මේ 27යි x වල තුන්වෙනි බලය y වල තුන්වෙනි බලය කියන එක ලියන්නට පුළුවන්. මේ තියෙන්නේ බලවල ගුණිතයක්නේ. ඒතර මෙය ගුණිතයක බලයක් විදිහට ලිව්වොත් අපට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම x ගුණ කිරීම y වල තුන්වෙනි බලය විදිහට. මේ පුතේ මේ ආකාරයටම අපට පස්වෙනි ප්‍රශ්නේ විදිහට අපට පුළුවන් පහත බෙදීමක බලය අර ගුණිතයක බලය වගේ බෙදීමක බලය විසුරුවාලියා බලවල බෙදීමක් ලෙස දක්වන්න. මම දෙන්නේ x බෙදීම y වල තුන්වෙනි බලය විදිහට. x බෙදීම y වල තුන්වෙනි බලය කියන්නේ අපිට මේ විසුරුවා ලිව්වොත් x බෙදීම y කියන්නේ වීජීය පදාඩංගු භාගයක් නේ. මේ ලියන්නට පුළුවන් විසුරුවලා x බෙදීම y ගුණ කිරීම x බෙදීම y ගුණ කිරීම x බෙදීම y. ඒ අනුව මෙම භාග වීජීය භාග තුන අපි තනි ලවයකට හා තනි හරයකට ගත් විට අපිට මෙහෙම ලියන්නට පුළුවන්. x ගුණ කිරීම x ගුණ කිරීම x බෙදීම තනි බෙදීමක්. y ගුණ කිරීම y ගුණ කිරීම y. ඒ අනුව මේ තනි භාගයකට මේ වගේ ලියන්න පුළුවන්. x බෙදීම y වල තුන්වෙනි බලය. ඒතර අපිට මේ x බෙදීම y මෙතන බෙදීමක බලයක් තියෙන්නේ. මේ බෙදීමක බලය නැත්නම් x බෙදීම y වල තුන්වෙනි බලය අපිට විසුරුවා ලියන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට. x බෙදීම y ගුණ කිරීම x බෙදීම y ගුණ කිරීම x බෙදීම y. වෙන වෙනම වීජීය භාග තුනක ගුණිතයක් තියෙන්නේ. එතකොට අපිට මේ වීජීය භාග තුන තනි ලවයකට හා තනි හරයකට අපිට ගන්නට පුළුවන්. ඒ අනුව මේ තියෙන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x තනි හරයක් විදිහට මෙතන සකස් කරොත් y ගුණ කිරීම y ගුණ කිරීම y. එය මේ භාගය තවදුරටත් සුළු කරොත් අපට ලැබෙනවා x වල තුන්වෙනි බලය බෙදීම y වල තුන්වෙනි බලය විදිහට. ඒ අනුව අපට මේ බෙදීමේ බලය අපට බලවල බෙදීමක් විදිහට අපට විසුරුවා ලිවීමෙන් සකස් කරන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ අපි හැම වෙලාවෙම
මා පෙරත් කිව්වා මේ වගේ විසුරුවා ලියනට අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දර්ශකයේ හැසිරීම බෙදීමක බලය යන්න අපට බලවල බෙදීමක් විදිහට ලියන්නට කිව්වොත් අපට මේ දර්ශකය වෙන වෙනම අපට ඒ පද දෙකට ඇතුළත් කරලා ලියන්නට අවස්ථාව තියෙනවා. මා ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්නවා පහේ දෙක කොටස. පහත බෙදීමක බලය විසුරුවා ලිවීමෙන් තොරව බලවල බෙදීමක් ලෙස දක්වන්න. බලන්න. A බෙදීම B වල පස්වෙනි බලය. මේ ඇසුරෙන් මෙතන අපි කරේ විසුරුවා ලියලා. නමුත් මෙතන එක විට පුළුවන්. A බෙදීම B වල පස්වෙනි බලය කියන්නේ දර්ශකය හසුරවන්නට පුළුවන්. A වල පස්වෙනි බලය බෙදීම B වල පස්වෙනි බලය. හොඳයි, තව එක ප්‍රශ්නයක් තියෙනවා. 6 එක කොටස පහත බලවල බෙදීම විසුරුවාලියා බෙදීමක බලයක් ලෙස දක්වන්න. A වල දෙවෙනි බලය බෙදීම B වල දෙවෙනි බලය. මේ අපට ලියන්න පුළුවන් මෙය වීජීය භාගයක්. මෙය අපට පුළුවන් කොහොමද A ගුණ කිරීමේ ලවය A වල දෙවෙනි බලය විසුරුවන්න පුළුවන්. ඒ වගේම බෙදීම හරය ලියන්නට පුළුවන් B ගුණ කිරීම B. මේ තනි භාගය අපි භාග දෙකකට අපට වෙන් කරලා ලියන්නට පුළුවන්. බලන්න A බෙදීම B ගුණ කිරීම A බෙදීම B. මෙතන තියෙන්නේ A බෙදීම B ගුණ කිරීම A බෙදීම B කියන ගුණිතයක්. මෙතන පිළිතුර විදිහට අප ලබා ගන්න පුළුවන් A බෙදීම B වල දෙවන බලයක් විදිහට. බලන්න ඒ පරිවර්තනය මොකද වුනේ? ඒ බලවල බෙදීමක බලයක් විදිහට ප්‍රකාශ කළා. මෙතන දර්ශකවල හැසිරීම පැහැදිලි. අතන ලවයට හා හරයට තියෙන ඒ දර්ශකය බෙදීමක් විදිහට ඇහිලා තනි දර්ශකයක් විදිහට අපි පත් කරා. ඒ අනුව විසුරුවා ලියන්නේ නැතුව දූල පුතාලට අවස්ථාවක් තියෙනවා. පහත බලවල බෙදීම විසුරුවා ලියීමෙන් තොරව බෙදීමක බලයක් ලෙස දක්වන්න. දී පුතේ P වල පස්වෙනි බලය බෙදීම Q වල පස්වෙනි බලය. මේ තියෙන්නේ බලවල බෙදීමක්. අපි කොහොමද අර පෙර විසුරුවා ලියලා ලබාගත් පිළිතුරත් එක්ක සංසන්දනය කරොත් අපිට පහසුවෙන් ලියන්නට පුළුවන් මේ බලවල බෙදීමක බලයක් විදියට P බෙදීම Q වල පස්වෙනි බලය කියලා. ඔන්න දුවේ පුතේ මම දැන් 9 ශ්‍රේණියට පෙර වර්ෂවලදී ඉගෙනගත්ත දර්ශක පිළිබඳ දැනුම විෂය කරුණු ටික සිහිපත් කරා. මම හිතන්නේ මේ සිහිපත් කිරීම මේ 9 ශ්‍රේණියේදී දර්ශක ඉගෙන ගන්නකොට ඉතාමත් පහසුවක් වෙයි කියලා හිතනවා. දුවේ පුතේ ඔන්න දැන් තමයි අපිට 9 ශ්‍රේණියේ දර්ශක ඉගෙන ගන්නට තියෙන්නේ. 9 ශ්‍රේණියේ අපට තියෙන දර්ශක පාඩම් වලින් අපට පළමුවෙන්ම තියෙන මාතෘකාව තමයි සමාන පාද සහිත බල ගුණ කිරීම. පළවෙනි මාතෘකාව දුවේ පුතේ සමාන පාද සහිත බල ගුණ කිරීම. පහත බල විසුරුවා ලියා පිළිතුර තනි බලයක් ලෙස ලියන්න. පළවෙනි කොටස දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම දෙකෙහි දෙවෙනි බලය. නැත්තම් තවත් ආකාරයකට දෙකෙහි තුන බලය ගුණ කිරීම දෙකෙහි දෙවෙනි බලය නේ. අපි දන්නවා දෙකෙහි තුන්වෙනි බලය අපට විසුරුවා ලිව්වොත් දෙක තුන් වාරයක් ගුණ වෙනවා. දකුණු පැත්තේ තියෙන දෙකේ දෙවෙනි බලය විසුරුවා ලිව්වොත් දෙක ගුණ කිරීම දෙක කියලා ලැබෙනවා. දැන් මෙතන සම්පූර්ණ ප්‍රකාශනයම අපට බලයක් විදිහට තනි බලයක් ලෙස ප්‍රකාශ කරන්නට පුළුවන්. දෙකෙහි පස්වෙනි බලය කියලා. දෙක පස් වාරයක් එකිනෙක ගුණ වෙනවා. තවත් උදාහරණයක් ඔය දරුවන්ට ඉදිරිපත් කරන්නම්. P වල තුන්වෙනි බලය ගුණ කිරීම P වල පස්වෙනි බලය. පළමුව තියෙන්නේ P වල තුන්වෙනි බලය. මේ අපට ප්‍රසාරණය කරන්නට පුළුවන් P එකිනෙක තුන් වාරයක් ගුණ වෙනවා. ඒ වගේම P වල පස්වෙනි බලය එකිනෙක පස් වාරයක් ගුණ වෙනවා. මේ එක විට ගත්තොත් අපට P ගණන් කරන්න ගියාම P එකිනෙක 8 වාරයක් ගුණ වෙනවා. මේ තනි බලයක් ලෙස අපට ලියන්නට පුළුවන් P වල 8 වෙනි බලය විදිහට. දුවේ පුතේ 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න පළවෙනි මාතෘකාව. ඉතාමත් වැදගත්. මේ ඉදිරි වර්ෂවලදී වැදගත් වෙනවා ගොඩක්. ඒ නිසා මේ පළවෙනි අවස්ථාව 9 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම. සමාන පාද සහිත බල ගුණ කිරීම. දැන් බලන්න බල දෙකක් අවස්ථා දෙකකදී අපි ගුණ කරගත්තා. දැන් බලන්න ගුණ කිරීමට ගත්ත බල දෙකත් පිළිතුරත් අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා.
දෙවන උදාහරණයේ පියවල 3 වෙනි බලය ගුණ කිරීම පියවල 5 වෙනි බලය. පිළිතුර ලැබුණේ පියවල 8 වෙනි බලය. බලන්න ඒකේ දර්ශකය කීයද? මෙතන පියවල 3 වෙනි බලය ගුණ කිරීම පියවල 5 වෙනි බලය. බලන්න ඒ බල දෙකේ දර්ශකය මොකක්ද කියලා කිසියම් සම්බන්ධයක් තියෙනවා. පැහැදිලි. ඒ පැහැදිලි වෙච්ච කාරණයක් එක්ක මම දෙන්නම් මනෝමයෙන් පිළිතුරු ලියා දක්වන්න ප්‍රශ්න 7ක්. පළවෙනි කොටස දන්නවා මොකක්ද කියලා දැන්. පිළිතුර පාදේ වෙනස් වෙලා උන්නේ 2යි 4යි 4යි 6යි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පිළිතුර ලෙස ලැබුණේ එහෙනම් 3 දෙවෙනි බලය ගුණ කිරීම 3 4 වෙනි බලය. පිළිතුර 3 6 වෙනි බලය. ඒ වගේම 9 5 වෙනි බලය ගුණ කිරීම 9 7 වෙනි බලය. 9 12 වෙනි බලය. මොකද සිද්ධ වෙන්නේ? y වල 4 වෙනි බලය ගුණ කිරීම y වල 7 වෙනි බලය. මොකද සිද්ධ වෙන්නේ? බලන්න පිළිතුර 3 වෙනි එකට y වල 11 වෙනි බලය. පාදේ වෙනස් වෙන්නේ නැහැ. දර්ශක දෙක එකතු වෙනවා. ඒ වගේම p වල 4 වෙනි බලය ගුණ කිරීම p වල 2 වෙනි බලය ගුණ කිරීම p වල මුකුත් නැහැ දර්ශකයක්වත් නැහැ. මෙතන දර්ශකය එකයි. එක අපි ලියන්නේ නැහැ. ඒ අනුව මෙතන පාදේ වෙනස් වෙන්නේ දර්ශකය 7ක් වෙනවා. දර්ශක ටික එකතු වෙනවා. පැහැදිලි. පස්වෙනි එක a වල t බලය ගුණ කිරීම a වල t පාදේ වෙනස් වෙන්නේ නැහැ. පාදේමයි t සජාතීය පද දෙකක් අපි දන්නවා සජාතීය පද එකතු කරන්න 2යි t වෙනවා. ඒ වගේම 6 වෙනි ප්‍රශ්නය x වල 4 වෙනි බලය ගුණ කිරීම x වල p බලය පිළිතුර විදිහට ලැබුණා x වල 4 එකතු කිරීම p සජාතීය පද දෙකක් නෙවෙයි අපි 4 එකතු කිරීම p කියලා ලියන්න. 7 වෙනි ප්‍රශ්නය b වල p බලය ගුණ කිරීම b වල q වෙනි බලය පිළිතුර b වල p ධන q දර්ශක එකතු වුණා පාදේ වෙනස් වුන්නේ නැහැ. දුවේ පුතේ ඔබ ජීවිතේ පළවෙනි වතාවට 9 ශ්‍රේණියේදී නීතියක් ඉගෙන ගන්නවා. මේ තමයි පළවෙනි දර්ශක නීතිය. පාදය A වල m වෙනි බලය ගුණ කිරීම A වල n වෙනි බලය සමානයි A වල m ධන n. මේ තමයි පළවෙනි දර්ශක නීතිය. මේ වචනයෙන් ප්‍රකාශ කරොත් සමාන පාද සහිත බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා පාදේ වෙනස් වෙන්නේ නැහැ. මේ ඊටමත් වටිනවා. මා මේ ඇසුරින් මේ දර්ශකයේ නීතිය ඇසුරින් මා අභ්‍යාස ගැටලු දෙකක් පමණ විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර මේ දීලා තියෙන්නේ මේ දර්ශක නීතිය ඇතුළත්ව තියෙන ගැටලුවක්. මොකක්ද කියලා බලන්න. A වල m වෙනි බලය ගුණ කිරීම A වල n සමානයි A වල 6 වෙනි බලය. පාදේ වෙනස් වුන්නේ නැහැ. දර්ශකය අතන 6යි. එහෙනම් මේ තියෙන්නේ දර්ශක නීතියමයි. පැහැදිලි. මේ ප්‍රකාශනය සත්‍ය වන පරිදි m හා n ට ගත හැකි සියලුම ධන පූර්ණ සංඛ්‍යා ලියන්න. මා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දර්ශක නීතිය සහිතව තියෙන ගැටලුවක්. A වල m වෙනි බලය ගුණ කිරීම A වල n සමානයි A වල 6 වෙනි බලය ප්‍රකාශනය සත්‍ය වන පරිදි m හා n ට ගත හැකි සියලුම ධන පූර්ණ සංඛ්‍යා ලියන්න. එතකොට m සහ n ට ගන්න පුළුවන් උපරිමාගය අපට මෙතනින් පැහැදිලි වෙනවා සියලුම ධන පූර්ණ සංඛ්‍යා. ඒ අනුව m ට 1 ලැබුණොත් අනිවාර්යෙන් n ට ලැබෙන්නේ 5යි. ඒ වගේම m ට 2 ලැබුණොත් n සමානයි අපට 4 ලැබෙනවා. m සමානයි 3 නම් අනිවාර්යෙන් n සමානයි ඒ 3යි. m සහ n ට සමාන අගයක් ඒ අවස්ථාවේ ලැබෙන්නේ. ඒ වගේම m සමානයි 4 නම් n සමානයි 2 විදිහට අපට තවත් අගයක් ලැබෙනවා. පස්වෙනි අගයේ විදිහට m සමානයි 5 නම් n සමානයි 1 අගය අපට ලැබෙනවා. දුවේ පුතේ අපට මේ පළවෙනි දර්ශක නීතිය ඇසුරෙන් අපට වීජ්‍ය ප්‍රකාශන සුළු කිරීමට අපට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අපි බලමු මෙන්න මේ නිදසුනක් විදිහට මම ගැටලුවක් දෙන්නම් දර්ශක නීති භාවිත කර සුළු කරන්න. පළවෙනි නිදසුන 5යි A වල 4 වෙනි බලය ගුණ කිරීම 3යි A වල 7 වෙනි බලය. මේ තියෙන්නේ ප්‍රකාශන දෙකක් වීජීය පද දෙකක් අපිට පුළුවන් 5 3ෙන් ගුණ කරන්න. ඒ වගේම A වල 4 වෙනි බලය ගුණ කරන්න පුළුවන් A වල 7 වෙනි බලයෙන්. පිළිතුර ලෙස අපට ලැබෙනවා 5 3ෙන් ගුණ කරොත් අපට 15 ලැබෙනවා. පාදේ වෙනස් වෙන්නේ එහා පැත්තේ සමාන පාද සහිත බල දෙකක් ගුණ කිරීම තියෙන්නේ. පාදේ එමයි දර්ශක දෙක එකතු වෙනවා. අවසාන පිළිතුර විදිහට අපට 15යි A වල
11 වෙනි බලය විදිහට පිළිතුරු ලැබෙනවා. මම තවත් නිදසුනක් ලබා දෙන්නම් දුවේ පුතේ. 4යි p වල දෙවෙනි බලය ගුණ කිරීම 3යි p වල 6 වෙනි බලය ගුණ කිරීම p. බලන්න දුවේ පුතේ මෙතන සංඛ්‍යා දෙකක් ගුණ කරන්න අවශ්‍යයි. බල 3ක් තියෙනවා. එතකොට සංඛ්‍යා දෙක සුළු කරගත්තොත් අපට 4 ගුණ කිරීම 3යි කියලා ලියලා ඊට පස්සේ අපිට බල ගුණ කිරීම ටික දකුණු පැත්තේ ලියන්නට පුළුවන්. එතකොට 4 3ෙන් ගුණ කරොත් 12යි ගුණ කිරීම p වල අපිට දර්ශක ටික එකතු කරලා ලියන්නට පුළුවන්. අවසාන පිළිතුර විදිහට අපට 12යි p වල 9 වෙනි බලයේ විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ පළමුවෙනි දර්ශක නීතිය භාවිත කරලා අපි නිදසුන් දෙකක් ඉදිරිපත් කරනු ලැබුවා. මම හිතන්නේ මේ ඉතාමත් පහසුයි. ඒ ඇසුරින් මම දූල පුතාලට දෙන්නම් අභ්‍යාසයක්. දර්ශක නීති භාවිත කර සුළු කරන්න. ඔබේ සටහන් පොතේ මේ සටහන් කරගන්නට උත්සාහ ගන්න. මම කියන්නම් පළවෙනි ප්‍රශ්නය 5 3 වෙනි බලය ගුණ කිරීම 5 7 වෙනි බලය. දෙවෙනි කොටස 7 දෙවෙනි බලය ගුණ කිරීම 7 5 වෙනි බලය ගුණ කිරීම 7. තුන්වෙනි කොටස 3යි x වල 4 වෙනි බලය ගුණ කිරීම 5යි x වල දෙවෙනි බලය. හතරවෙනි කොටස 2යි y වල දෙවෙනි බලය ගුණ කිරීම 7යි y වල 4 වෙනි බලය. පස්වෙනි කොටස 5යි p වල 6 වෙනි බලය ගුණ කිරීම p වල 4 වෙනි බලය. 6 වෙනි කොටස 5යි a වල 4 වෙනි බලය ගුණ කිරීම 3යි a වල දෙවෙනි බලය ගුණ කිරීම 2යි a. 7 වෙනි කොටස 3යි a වල දෙවෙනි බලය ගුණ කිරීම b වල 5 වෙනි බලය ගුණ කිරීම 5යි a වල 4 වෙනි බලය ගුණ කිරීම b වල දෙවෙනි බලය. අන්තිම ප්‍රශ්නය 2යි x වල 4 වෙනි බලය ගුණ කිරීම 3යි y වල දෙවෙනි බලය ගුණ කිරීම 2යි x ගුණ කිරීම 5යි y වල තුන්වෙනි බලය. මේ ප්‍රශ්න ටික ඔබේ සටහන් පොතේ සටහන් කරගෙන පාඩම අවසන් වුණායින් පස්සේ පුළුවන් මේ සඳහා පිළිතුරු ලියන්න. එහෙමනම් දුවේ පුතේ 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නට තියෙන දර්ශක පාඩමේ අපට පළවෙනි මාතෘකාවට අදාළ අපි දර්ශක නීතිය ඉගෙන ගත්තා. අපි බලමු තවත් මාතෘකාවක් 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද? සමාන පාද සහිත බල බෙදීම. අපි පෙර ඉගෙන ගත්තේ සමාන පාද සහිත බල ගුණ කිරීම. දැන් දෙවන මාතෘකාව විදිහට මම ඉදිරිපත් කරන්නේ සමාන පාද සහිත බල බෙදීම. බලන්න දුවේ පුතේ මා මෙයත් ක්‍රියාකාරකමක් විදිහට පහත බල විසුරුවාලියා පිළිතුර දර්ශක ආකාරයෙන් ලියන්න. පළවෙනි නිදසුන තමයි 3 5වෙනි බලය බෙදීම 3 දෙවෙනි බලය. මා මෙය විසුරුවා ලියන්නට පුළුවන් මට කොහොමද? ලවයේ 3 5වෙනි බලයනේ අපිට ලියන්න පුළුවන් 3 එකිනෙක 5 වාරයක් ගුණ වෙනවා. ඒ වගේම හරය බෙදීම 3 ගුණ කිරීම 3. මේ වගේ සුළු කිරීමක් අපට කරන්නට පුළුවන්. බලන්න ලවයේ 3 ගුණ කිරීම 3 කියන කොටසට ලවයේ 3 ගුණ කිරීම තියෙන 3 කොටසට අපට හරයේ 3 ගුණ කිරීම 3 කියන කොටස අපට සුළු කරලා දක්වන්න පුළුවන්. අවසානයේදී අපට ලැබෙනවා 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3යි කියලා සරල පිළිතුරක්. මේ බලයක් විදිහට ලියුවොත් අපට ලැබෙනවා 3ෙහි 3 වෙනි බලය විදිහට. තවත් නිදසුනක් y වල 6 වෙනි බලය බෙදීම y වල 2 වෙනි බලය. මෙයත් අපට පුළුවන් y වල 6 වෙනි බලය භාගයක් විදිහට සටහන් කරගත්තොත් ලවයේ y වල එකිනෙක 6 පාරයක් ගුණ වෙනවා y. ඒ වගේම හරේ y ගුණ කිරීම y කියලා අපිට විසුරුවා ලියන්න පුළුවන්. පෙර පරිදිම අපට y ගුණ කිරීම y අගය මේ විදිහට සුළු කරන්න පුළුවන්. සරල පිළිතුරක් ලැබෙනවා අපට y එකිනෙක 4 වාරයක් ගුණ වෙන ආකාරය මේ බලයක් විදිහට ලිව්වොත් අපට y වල 4 වෙනි බලයේ විදිහට පිළිතුර ලැබෙනවා. දුවේ පුතේ සමාන පාද සහිත බල බෙදීමේදී මෙතනදී විශේෂත්වයක් තියෙනවා. බෙදීමට ගත්ත බල දෙකෙහි දර්ශක සහ පිළිතුරට ලැබුණු දර්ශක අතර සම්බන්ධයක් තියෙනවා. නිදසුන් දෙකෙම එය පැහැදිලි. මා දෙන්නම් එය හිතේ තබාගෙන පිළිතුරු ලියන්නට මනෝමයෙන් ගැටලු 8ක්. පළවෙනි කොටස 5යි 7 වෙනි බලයේ බෙදීම 5යි දෙවන බලය. පිළිතුර විදිහට අප ලැබෙනවා 5ෙහි 5 වෙනි බලය. දෙවන කොටස සඳහා අපට ලැබෙනවා පිළිතුර 11ෙහි දෙවන බලය.
තුන්වෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා අපට x වල පස්වන බලය. හතරවෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා y වල බිඳුවෙනි බලය. විශේෂයි දර්ශකයේ බිඳු වෙන අවස්ථාවක්. ඒ වගේම පස්වෙනි කොටස සඳහා අපට ලැබෙනවා p වල ඍණ 7 වෙනි බලය. මෙතන මොකද වෙන්නේ? සෑම බල දෙකකදී මෙතන බෙදීමේදී මොකද වුනේ? මුලින් තියෙන බලයේහි දර්ශකයෙන් දෙවනුව තියෙන දර්ශකය අඩු වුණා. මෙතනත් එහෙනම් සිද්ධ වෙන්නේ 5න් 12ක් අඩු වුණා. අපි සදී සංඛ්‍යා පාඩමේදී 5න් 12ක් අඩු කිරීම දන්නවා. 5 අඩු කිරීම 12යි. වැඩි ප්‍රමාණයක් අඩු කරන්නට තියෙන්නේ. එහෙම නැත්නම් ධන 5න් ධන 5 ඍණ 12යි. ඒතර පිළිතුර ඍණ 7 විදිහට ලැබුණා. එහෙනම් මෙතනත් විශේෂයි පිළිතුරු විදිහට ශුන්‍ය දර්ශකත් ලැබෙනවා, ඍණ දර්ශකත් ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම 6 වෙනි ප්‍රශ්නයේ විදිහට පාදේ වෙනස් වෙන්නේ නැහැ. පාදය Aමයි දර්ශක දෙක අඩු වෙනවා. 4 අඩු කිරීම x. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නයේ විදිහට b වල y අඩු කිරීම 7 පිළිතුර විදිහට දර්ශකය ලැබෙනවා. 8 වෙනි ප්‍රශ්නයේ විදිහට පාදේ වෙනස් වෙන්නේ නැහැ. පාදය c p අඩු කිරීම q. පැහැදිලි මෙතනත් එහෙනම් බෙදීමටගත් බලයේහි දර්ශකයෙන් බෙදීමට ලක්විච්ච 5 7 වෙනි බලයෙන් දර්ශකයෙන් 5 දෙවෙනි බලයේ දර්ශකය අඩු වුණා. මෙතනත් අපට දර්ශක නීතියක් අපට පැහැදිලි වෙනවා. දර්ශක නීතියක් පැහැදිලි වෙනවා. මොකද්ද දුවේ පුතේ? දෙවන දර්ශක නීතිය. ඔන්න 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්න දෙවන දර්ශක නීතිය. A වල m වෙනි බලය බෙදීම, A වල n පිළිතුර ලැබෙනවා. A වල m අඩු කිරීම n කියලා. මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් සමාන පාද සහිත බල බෙදීමේදී භාජ්‍ය දර්ශකයෙන් ඔන්න මං හරි වචනේ දුන්නා. භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශකය අඩු කරනු ලැබේ කියලා අපිට සටහන් කරන්න පුළුවන්. හැබැයි පාදේ වෙනස් වෙන්නේ නැහැ. දුවේ පුතේ දැන් පැහැදිලි අපට 9 ශ්‍රේණියේදී තවත් දර්ශක නීතියක් එහෙනම් මේන් පැහැදිලි වෙනවා. ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. සමාන පාද සහිත බල බෙදීමේදී පාදේ වෙනස් වෙන්නේ දර්ශක අඩු වෙනවා. මේ තවදුරටත් ප්‍රකාශ කරනවා නම් සමාන පාද සහිත බල බෙදීමේදී භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශකය අඩු කරනු ලැබේ කියලා අපිට කියන්නත් පුළුවන්. පාදේ වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ වන විට 9 ශ්‍රේණියේදී දර්ශක නීති දෙකක් අපි ඉගෙන ගත්තා. මේ දර්ශක නීති දෙකම ඇසුරෙන් අපිට අභ්‍යාසවල යෙදෙන්නට පුළුවන්. ඊට ප්‍රථමයෙන්ම මා මේ ඉගෙනගත්ත දෙවන දර්ශක නීතිය ඇසුරෙන් ගැටලුවක් ඉදිරිපත් කරනු ලබනවා. බලන්න. A වල m වෙනි බලය බෙදීම A වල n සමානයි A වල 6 වෙනි බලය ප්‍රකාශනය සත්‍ය වෙන පරිදි m හා n ට ගත හැකි 10ට අඩු සියලුම ධන පූර්ණ සංඛ්‍යා ලියන්න. බලන්න දුවේ පුතේ. ඒ අනුව මෙතන භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශකය අඩු වෙන්න ඌවණයි. ඒ අනුව මෙතන m ට අපි ගන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 9නේ. ඒ අනුව m 9 නම් n සමානයි 3 වෙනවා. ඒ වගේම m සමානයි 8 නම් n සමානයි 2 විදිහට පිළිතුරු ලැබෙනවා. m සමානයි 7 නම් n සමානයි 1ට 1 විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් මා තවදුරටත් ඉදිරියට මේ දර්ශක නීති දෙක පාවිච්චි කරලා අපි බලමු නිදසුන් කීපයක් සාකච්ඡා කරන්න. දර්ශක නීති ඇසුරෙන් සුළු කරන්න. අපි මේ වෙනට දර්ශක නීති දෙකක් ඉගෙනගෙන තියෙනවා. පළවෙනි නිදසුන 4යි A වල 7 වෙනි බලය ගුණ කිරීම 3යි A බෙදීම 6යි A වල 3 වෙනි බලය. වරහන තුල තියෙන ප්‍රකාශනය අපි දන්නවා සමාන පාද සහිත බල ගුණ කිරීම යටතේ අපිට පුළුවන් සුළු කරන්න. 4 3ෙන් ගුණ වුණාම 12යි. A වල 7 වෙනි බලය ගුණ කිරීම A කියන්නේ පිළිතුර 12යි A 8 වෙනවා. ඒ ලවේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම බෙදීම 6යි A වල 3 වෙනි බලය ඒ විදිහම අපි ලිව්වා. 12 6ෙන් බෙදුවොත් පිළිතුර 2යි. A වල 8 වෙනි බලය බෙදුවොත් A වල 3 වෙනි බලයෙන් භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශකය අඩු වුණාන් පස්සේ 2යි A වල 5 වෙනි බලය විදිහට අපට පිළිතුර ලැබෙනවා. අපි තවත් නිදසුනක් කරා යමු. 3යි P වල 6 වෙනි බලය ගුණ කිරීම 4යි P වල 4 වෙනි බලය ගුණ කිරීම 2යි P බෙදීම 6යි P වල 2 වෙනි බලය ගුණ කිරීම P වල 4 වෙනි බලය. බලන්න දුවේ පුතේ ලවය අපි මේ වගේ ගැටලුවක් දුන්නාම දැන් මෙතන නම් තියෙන්නේ දර්ශක නීති දෙකක් පමණයි.
එවිට අපිට ලවය සුළු කරොත් ලවය හැකි පමණ සුළු කරන්නට පුළුවන්. 3 4ෙන් ගුණ කරලා ඒ ලැබෙන පිළිතුර 2ෙන් ගුණ කරනවා. 3 වරක් 4 12යි 12 වරක් 2 24යි. 24යි අර දර්ශක අපිට පුළුවන් පාදයේ වෙනස් වෙන්නේ නැතුව පාදය පීමයි 6 දර්ශකය 4 දර්ශකය අතන තියෙන 1යි 6යි 4යි 10යි 1යි 11යි 24යි p වල 11 වෙනි බලය ඒ විදිහට හරයත් සුළු කරන්නට පුළුවන් 6යි p වල 6 වෙනි බලයේ විදිහට. අවසාන පිළිතුර විදිහට අපිට ලැබෙනවා 24 6න් බෙදුවොත් 4යි 24ට 6 4යි අන්න බෙදීමේ දර්ශක දෙකක් බෙදීමේදී භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශක අඩු වෙනවා 11න් අඩු වෙනවා 6ක් පාදේ වෙනස් වෙන්නේ නැහැ පිළිතුර 4යි p වල 5 වෙනි බලයේ විදිහට පිළිතුර ලැබෙනවා. අභ්‍යාසය දෙක විදිහට දූලා පුතාලටත් අවස්ථාවක් ලබා දෙන්නට දර්ශක නීතිය ඇසුරෙන් සුළු කරන්න. මේ ප්‍රශ්න ටික දූලා පුතාලා සටහන් කරගන්න උවමනයි. මම ඉක්මනින් කියන්නම්. පළවෙනි කොටස 7 5 වෙනි බලයේ බෙදීම 7 4 වෙනි බලය. දෙවෙනි කොටස 10 7 වෙනි බලයේ බෙදීම 10 4. තුන්වෙනි කොටස y වල 12 වෙනි බලයේ බෙදීම y වල 7 වෙනි බලය. හතරවෙනි කොටස a වල 6 වෙනි බලයේ බෙදීම a වල 6 වෙනි බලය. පස්වෙනි කොටස y වල 5 වෙනි බලයේ බෙදීම y වල 8 වෙනි බලය. 6 වෙනි ප්‍රශ්නය වරහන x වල 4 වෙනි බලය ගුණ කිරීම x වල 7 වෙනි බලය වරහන් බෙදීම x වල 5 වෙනි බලය. 7 වෙනි ප්‍රශ්නය 6යි y වල 5 වෙනි බලය බෙදීම 3යි y වල 2 වෙනි බලය. 8 වෙනි ප්‍රශ්නය a වල 4 වෙනි බලය ගුණ කිරීම a වල 9 වෙනි බලය බෙදීම a වල 5 වෙනි බලය. 9 වෙනි ප්‍රශ්නය 3යි y වල 5 වෙනි බලය ගුණ කිරීම 4යි y වල 2 වෙනි බලය ගුණ කිරීම y වල 3 වෙනි බලය බෙදීම y වල 4 වෙනි බලය ගුණ කිරීම 6යි y. 10 වෙනි ප්‍රශ්නය 3යි a වල 4 වෙනි බලය ගුණ කිරීම 4යි b වල 5 වෙනි බලය බෙදීම a වල 3 වෙනි බලය ගුණ කිරීම 6යි b වල 2 වෙනි බලය. මේ ප්‍රශ්න 10 ලියාගෙන ඔබ උත්සාහ කරන්න මේ දර්ශක නීති දෙක ඇසුරෙන් පිළිතුරු ලබා ගන්නට. දේ පුතේ අපි දර්ශක නීති දෙකක් දැන් ඉගෙන ගත්තා. දර්ශක නීති දෙකක් ඉගෙන ගත්තා. ඒ වගේම අපි තවදුරටත් අපට මේ 9 ශ්‍රේණියේදී දර්ශක පාඩමේදී තවත් අනුමාතෘකාවක් විදිහට අපට සලකන්නට පුළුවන් මේ ඍණ දර්ශක ගැන. මම පෙරදී කිව්වා පිළිතුරු ලැබුණා ඍණ දර්ශක ගැන. කොහොමද මේ ඍණ දර්ශක වල හැසිරීම අපට පිළිතුරු ලෙස ලැබෙනවා ඍණ දර්ශක. පිළිතුරු ලෙස ලැබෙනවා ඍණ දර්ශක. බලන්න පුතේ මම ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නම්. පහත බලවල බෙදීම් දර්ශක නීති භාවිතයෙන් හා විසුරුවා ලැබීමෙන් සුළු කර දක්වන්න. ආකාර දෙකකින්. 7හි 3 වෙනි බලය බෙදීම 7හි 5 වෙනි බලය. අපට මුලින්ම කරන්න තියෙන්නේ දර්ශක නීතියක්. අපි දර්ශක නීතියක් දැන් ඉගෙනගෙන තියෙන්නේ. එහෙමනම් මේ 7 3 වෙනි බලය බෙදීම 7 5 වෙනි බලය කියන්නේ අපට ලියන්නට පුළුවන් පාදේ වෙනස් වෙන්නේ 3න් අඩු වෙනවා 5. පිළිතුර 7හි ඍණ 2 වෙනි බලය. මේ ගැටලුවම මම දකුණු පස මම ලියනවා මෙන්න මේ විදිහට විසුරුවාලියා පිළිතුරු ලබා ගන්නවා. 7හි 3 වෙනි බලය කියන්නේ ලවයේ ලියන්න පුළුවන් 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 බෙදීම 7හි 5 වෙනි බලය කියන්නේ 7 එකිනෙක 5 වාරයක් ගුණ වෙනවා. බලන්න පුතේ අපට මේ විදිහට ලවයේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7ට සුළු කරන්න පුළුවන් 7හි 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7ක්. ඒතර ලැබෙනවා පිළිතුර විදිහ ලවයේ 1යි බෙදීම 7 ගුණ කිරීම 7 අර ලැබුණු වගේ අපිට ලියන්න පුළුවන් දර්ශක විදිහට 1 බෙදීම 7හි 2 වෙනි බලය. එකම ගැටලුවට වම් පස සුළු කරේ දර්ශක නීති පාවිච්චි කළා දකුණු පස අපි විසුරුවා ලියලා සුළු කරා. නමුත් එකම ගැටලුවට මොන ආකාරය වුණත් අපි දන්නවා පිළිතුර එකයි. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? 7හි ඍණ 2 වෙනි බලය කියන්නේ 1 බෙදීම 7හි 2 වෙනි බලයට සමානයි. මෙතන මොනේ මොකද්ද? දර්ශක ඍණ දර්ශකය අපට ධන දර්ශකයක් සහිතව අපට ලැබිලා තියෙනවා. අපි බලමු තවත් උදාහරණයක්. x වල 4 වෙනි බලය බෙදීම x වල 7 වෙනි බලය. දර්ශක නීති පාවිච්චි කරොත් x වල 4 අඩු කිරීම 7යි පිළිතුර විදිහට x වල ඍණ 3 වෙනි බලය ලැබෙනවා. මේ දර්ශක නීති ඇසුරෙන් සුළු කරේ. අපි දර්ශක නීති දෙකක් දන්නවනේ දැනට. හරි.
දකුණු පස මම මේ ප්‍රසාරණය කර සුළු කරනවා. බලන්න x වල 4 වෙනි බලය බෙදීම x වල 7 වෙනි බලය. මෙය ලිව්වොත් අපිට ලවයේ x එකිනෙක 4 වාරයක් ගුණ වෙනවා. හරේ x එකිනෙක 7 වාරයක් ගුණ වෙනවා. මේ තවදුරටත් සරල කරන්න පුළුවන් කොහොමද දුවේ පුතේ? ලවයේ x ඒවා 4කට මේ ප්‍රකාශනයේම අපට සුළු කරන්න පුළුවන්. x ඒවා 4ක් ලවයෙන් හරයෙන් x ඒවා 4ක් අපට සුළු කරන්න පුළුවන්. පිළිතුර විදිහට ලැබෙනවා එහෙනම්නම් එක බෙදීම x ගුණ කිරීම x ගුණ කිරීම x මේ හරය අපි මේ විසුරුවාලියා තියෙන මේගේ බලයක් විදිහට ලියුවොත් අපිට ලියන්න පුළුවන් එක බෙදීමේ x වල 3 වෙනි බලය විදිහට. එකම ගැටලුවට ආකාර දෙකකින් පිළිතුරු ලබා ගත්තා වුණත් අපට පැහැදිලි x වල ඍණ 3 වෙනි බලය සමාන වෙනවා එක බෙදීමේ x වල 3 වෙනි බලය විදිහට. ඒ කියන්නේ මේ ඍණ දර්ශකය අපට ධන දර්ශක සහිතව ලියන්නට පුළුවන්. එහෙමනම් 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නා අපට මෙය දර්ශක නීතියක් විදිහට අපට ඉදිරියට ප්‍රයෝජනය ගන්නට පුළුවන්. එය අපි දර්ශක 3 වෙනි නීතිය කියලා හඳුන්වනවා. බලන්න දුවේ පුතේ මේ ටිකක් කල්පනාවෙන් බලන්නට ඕනේ. ඒ වල ඍණයෙන් වෙනි බලය කියන්නේ එක බෙදීම ඒ වල m වෙනි බලය කියලා අපට මේ ලවයේ තිබ්බාගය එක බෙදීම හරයටපත් කරලා අපට ධන දර්ශකයක් සහිතව පත් කරන්නට පුළුවන්. එයම මම සකස් කරලා තියෙනවා එක බෙදීම හරේ ඍණ දර්ශකයේ තිබ්බොත් අපට පුළුවන් ඒක ලවයට ගෙනල්ලා ධන දර්ශකයක් සහිතව පත් කරන්නට. මේ දෙකම එකතු කරලා බලන්න. ඒ වල ඍණයෙන් වෙනි බලයේ බෙදීම b වල ඍණයෙන් වෙනි බලය කියලා තිබුණොත් ලවයේ සහ හරයේ තියෙන්නේ ඍණ දර්ශක. අපට මෙතන ලවයේ හරය මාරු කරලා අපට ඒ වල ඍණයෙන් හරයට දාන්න පුළුවන් ලවයේ තිනාගේ ධන දර්ශකයක් වුණා. ඒ වගේම මෙතන b වල ඍණයෙන් ලවයට දාලා අපට ධන දර්ශකයක් සහිතව පත් කරන්නට පුළුවන්. මේ ඍණ දර්ශක වල හැසිරීම අපට පිළිතුරු ලෙස සුළු කිරීමට සුළු කරන්නට වීජ ප්‍රකාශන ලැබුණොත් ඒවා ඍණ දර්ශකාවත අපට මේ නීතිය පාවිච්චි කරලා අපට ධන දර්ශක සහිතව ලියන්නට පුළුවන්. දුවේ පුතේ ඔබට අවස්ථාවක් තියෙනවා පහත ඍණ දර්ශක සහිත බල ධන දර්ශක ලෙස ලියා දක්වන්න. යටලු කීපයක් මා ඉදිරිපත් කරන්නම්. පළවෙනි එක පහේ ඍණ දෙවෙනි බලය. මොකද්ද පිළිතුර? එක බෙදීම පහේ දෙවෙනි බලය. දෙවෙනි කොටස ඍණ 3හි දෙවෙනි බලය. ඍණ 3 සංඛ්‍යාවේ ඍණ දෙවෙනි බලය. මේ අපට ලියන්නට පුළුවන් එක බෙදීම ඍණ 3හි දෙවෙනි බලය විදිහට. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට p වල ඍණ 12 වෙනි බලය අපට ලියන්න පුළුවන් එක බෙදීම p වල 12 වෙනි බලය විදිහට. ඒ වගේම ඒ වල ඍණ 1 කියන්නේ අපි දන්නවා එක බෙදීම ඒ වල පළවෙනි බලය. ඒ වගේම cx වල ඍණ 3 වෙනි බලය අපට ලියන්නට පුළුවන් c බෙදීම x වල 3 වෙනි බලය. c වල දර්ශකය එකයි. ඒ ධන දර්ශකයක්. එහෙනම් x වල ඍණ 3 වෙනි බලය ලියන්නට පුළුවන් c බෙදීම x වල 3 වෙනි බලය විදිහට. තවත් ගැටලුවක්. පහත බල ධන දර්ශක ලෙස දක්වන්න. පළවෙනි ගැටලුව සඳහා පිළිතුර පහ 3 වෙනි බලය, පහේ 3 වෙනි බලය, හරේ දෙකේ ඍණ 5 වෙනි බලය එනවා ලවයට. ಗುಣ කිරීම දෙකේ 5 වෙනි බලය. දෙවෙනි ප්‍රශ්නේ සඳහා ලවයේ තියෙනවා 3 ඍණ 2 වෙනි බලය. අප ලවයේ එක ලියලා අපට පුළුවන් හරේ දෙකේ 3 වෙනි බලය ධන දර්ශකයක් ඒ වෙනස් කරන්නේ. අපට ලවයේ තිබ්බ 3 ඍණ 2 වෙනි බලය අපට හරයට ගේන්නට පුළුවන් 3 2 වෙනි බලය විදිහට. තුන්වෙනි ප්‍රශ්නේ සඳහා 5x වල ඍණ 3 වෙනි බලය බෙදීම දෙකෙහි ඍණ 4 වෙනි බලය. ලවයේ සහ හරයේ තියෙන්නේ ඍණ දර්ශක දෙකක් සහිත පද දෙකක්. එය අපට ලවයේ හරය මාරු කරලා තුන්වෙනි ප්‍රශ්නේ විදිහට දෙකේ 4 වෙනි බලය බෙදීම 5x වල ඍණ 3 වෙනි බලය අපි හරයට ගෙනල්ලා ලියන්නට පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය 3හි ඍණ 4 වෙනි බලය බෙදීම 3y වල ඍණ 2 වෙනි බලය කියන්නේ ලවයේ හරය මාරු කරලා ධන දර්ශක සහිතව ලියන්නට පුළුවන්. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නේ විදිහට ලවයේ හරය මාරු කරලා අපට 3b වල දෙවෙනි බලය බෙදීම 2a වල තුන්වෙනි බලය ලෙස පිළිතුරු ලියන්නට පුළුවන්. දිව්‍ය පුතේ අපි දැන් දර්ශක නීති දෙකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කතා කරා ඍණ දර්ශක ගැන. ඒ වගේම තමයි අපට 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නට පුළුවන් මේ ශුන්‍ය දර්ශක ගැන. ශුන්‍ය දර්ශක ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්. මා ක්‍රියාකාරකමක් විදිහට එය ඉදිරිපත් කරනවා. දර්ශක නීති භාවිතයෙන් හා විසුරුවාලි වීමෙන් සුළු කරන්න. පළවෙනි කොටස පහේ 3 වෙනි බලයේ බෙදීම පහේ 3 වෙනි බලය. මේ අපි දර්ශක නීති පාවිච්චි කරොත් අපිට ලියන්න පහේහි 3 අඩු කිරීම 3යි පිළිතුර විදිහට පහේ බිඳුවෙනි බලය ලැබෙනවා. ඒ වගේම අපට ලැබුණොත්
මේ ගැටලුවම විසුරුවා ලියලා සුළු කරන්න පුළුවන්. කොහොමද දුවේ පුතේ? පහේ තුන්වෙනි බලය කියන්නේ පහ එකිනෙක තුන් සැරයක් ගුණ වෙනවා. බෙදීම හරේත් පහ එකිනෙක තුන් වාරයක් ගුණ වෙන අවස්ථාව ලැබෙනවා. මේ සරල කරගත්තොත් අපට ලවේ පහ ගුණ කිරීම පහට හරේ පහ ගුණ කිරීම පහ සුළු වෙලා එක බෙදීම එක නැත්තම් පිළිතුර එක ලෙස ලැබෙනවා. මින් අදහස් වෙන්නේ ආකාර දෙකෙන්ම එකම ගැටලුව සඳහා පිළිතුර එහෙමනම් පහේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඒ වගේම තවත් අවස්ථාවක් අපි සාකච්ඡා කරමු p වල දෙවෙනි බලය බෙදීම p වල දෙවෙනි බලය කියන්නේ අපිට ලියන්නට පුළුවන් දාර්ශනික නීති ඇසුරෙන් p බලය පාදේ වෙනස් වෙන්නේ දෙක අඩු කිරීම 2යි p වල බිඳුවෙනි බලය විසුරුවා ලිවීමේදී අපිට මේ ලියන්නට පුළුවන් ලවයේ p ගුණ කිරීම p ඒ වගේම බෙදීම p ගුණ කිරීම p පෙර පරිදි මේ සුළු කරොත් අපිට ලබා ගන්න පුළුවන් පිළිතුර එක බෙදීම එක නැත්නම් පිළිතුර 1යි. එහෙනම් මින් පැහැදිලි වෙනවා p වල බිඳුවෙනි බලය කියන්නේ 1යි. එහෙනම් දුවේ පුතේ අපි 9 ශ්‍රේණියේදී අපි තවත් දර්ශක නීතියක් ඉගෙන ගන්නවා. මොකද්ද දුවේ පුතේ? කිසියම් සංඛ්‍යාවක පාදයේ බිඳුව නොවන සංඛ්‍යාවක දර්ශකයේ ශුන්‍ය නම් දර්ශකයේ බිඳුව නම් එහි පිළිතුර 1යි. මේ වචනයෙන් ප්‍රකාශ කරනවා නම් බිඳුව නොවන ඕනෑම සංඛ්‍යාවක දර්ශකය ශුන්‍ය වන විට එම බලයේ අගය 1 වේ කියලා ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි බලමු පහත බලවලාගේ ලියා දක්වන්න ප්‍රශ්නයක්. ඉතාමත් පහසුයි. සෑම පදයකම දර්ශකයේ බිඳුවයි. එහෙනම් මේවයි පිළිතුරු වෙන්න පුළුවන්. එකටත් 1යි, දෙවෙනි කොටසත් 1යි, ඍණ 4 බිඳුවෙනි බලය කියන්නේත් 1යි, පහේ දෙවෙනි බලයෙහි බිඳුවෙනි බලය කියන්නේත් 1යි, එකේ බිඳුවෙනි බලය කියන්නේත් පිළිතුර 1යි, 2යි x වල බිඳුවෙනි බලය කියන්නේත් පිළිතුර 1යි. එහෙමනම් අපි බලමු තවත් 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නට තිබෙන අනුමාතෘකාවක් තමයි මේ බලයක බලය කියන්නේ. බලයක බලය. බලන්න ක්‍රියාකාරකමක් විදිහට මා ඉදිරිපත් කරන්නම්. ප්‍රසාරණය කර සුළු කරන්න. පහෙහි තුන්වෙනි බලයෙහි දෙවෙනි බලය. මේ අපට විසුරුවා ලිව්වොත් අපට ලියන්නට පුළුවන් පහේ තුන්වෙනි බලය ගුණ කිරීම පහේ තුන්වෙනි බලය මේ දර්ශක නීතිය පළවෙනි දර්ශක නීතිය පාවිච්චි කරලා අපට ලියන්න පුළුවන් පහෙහි 6 වෙනි බලය විදිහට. ඒ අනුව මා තවත් ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. දෙවන කොටස විදිහට x වල දෙවන බලයෙහි 4 වෙනි බලය. මේ විසුරුවා ලියුවොත් x වල දෙවෙනි බලය 4 වාරයක් එකිනෙක ගුණ වෙනවා. ඉන්පස්සේ මේ දර්ශක නීති පාවිච්චි කරොත් අපට පිළිතුර විදිහට ලැබෙනවා x වල 8 වෙනි බලය. දැන් අපට පුළුවන් දුවේ පුතේ මේ පහෙහි තුන්වෙනි බලයෙහි දෙවෙනි බලය කියන්නේ අපට පහෙහි 6 වෙනි බලය ලෙස අර පිළිතුර ලියන්න පුළුවන්. පහේ තුන්වෙනි බලයේ දර්ශකයෙන් වරහඬ පිටින් තියෙන දර්ශකයෙන් ගුණ වෙන විදිහට අපට පිළිතුර ලැබෙනවා. x වල දෙවෙනි බලයේ 4 වෙනි බලයත් ඒ ආකාරයමයි පිළිතුර විදිහට අර දෙවෙනි බලයෙන් 4 වෙනි බලය ගුණ වෙන පරිදි තමයි පිළිතුර ලැබෙන්නේ. ඒ අනුව දුව පුතේ මා තවත් එක අභ්‍යාසයක් දෙන්නම් මේ ඇසුරින් සුළු කරන්න. 7හි 4 වෙනි බලයෙහි දෙවෙනි බලය. පිළිතුර 7හි 8 වෙනි බලයයි. දෙවෙනි ප්‍රශ්නය සඳහා ඒ විදිහටම 11හි 3 6න් ගුණ කරොත් 18යි. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට ඒ වල 4 වෙනි බලයෙහි 3 වෙනි බලය පිළිතුර ඒ වල 12 වෙනි බලය ලැබුණා. ඒ වගේම y වල 5 වෙනි බලයෙහි 6 වෙනි බලය ලැබෙනවා. y වල 30 වෙනි බලය විදිහට 5 වෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා. ඒ ආකාරයටම පහෙහි 3 වෙනි බලයෙහි x බලය කියන්නේ පහෙහි 3යි x පිළිතුර විදිහට ලැබෙනවා. 6 වෙනි ප්‍රශ්නය සඳහා 7හි 2යි y පිළිතුර ලැබෙනවා. y දෙකෙන් ගුණ වෙනවා. ඒ ආකාරයටම 7 වෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා x වල 5යි a විදිහට. 8 වෙනි ප්‍රශ්නය සඳහා ලැබෙනවා y වල b 4න් ගුණ වෙලා 4යි b විදිහට ලැබෙනවා. 9 වෙනි ප්‍රශ්නයේදී p වල x වෙනි බලයෙහි y වෙනි බලය සඳහා ලැබෙනවා p වල x y විදිහට. පැහැදිලි පිළිතුරු ටික. එහෙමනම් දුවේ පුතේ මෙතන අපට 9 පන්තියේදී බලයක බලය සඳහා පිළිතුර අපට ලබා ගන්නට පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. පැහැදිලි. ඒ අනුව අපට මෙය දර්ශක නීතියක් විදිහට අපට ප්‍රකාශ කරන්නට පුළුවන් මේ විදිහට a වල m වෙනි බලය n වෙනි බලය කියන්නේ a වල m ගුණ කිරීම n
වරහනට පිටින් නැති දර්ශකයෙන් වරහන තුල ඇති දර්ශකය ගුණ කළ යුතුයි. මේ දර්ශක නීතියක්. ඒ අනුව මා දැන් 9 ශ්‍රේණියේදී දර්ශක නීති 5ක් සාකච්ඡා කළා. අපි බලමු ඒ 5 වෙනි දර්ශක නීතිය ඇසුරින් මේවායේ පිළිතුර ලියන්න. පළවෙනි එක සඳහා 3හි 4 වෙනි බලය. දෙවන ප්‍රශ්නය සඳහා මෙන්න මෙතන මේ දර්ශකයෙන් මේ ඇතුලේ තියෙන දර්ශක ගුණ වෙනවා. මෙතන 2හි පළවෙනි බලය තියෙන්නේ. ඒ අනුව 2හි 4 වෙනි බලය x වල 3 4න් ගුණ වෙනවා. 12 වෙනි බලය ලැබෙනවා. ඒ වගේ 3 4 වෙනි බලය වාරයක් y වල 2 වෙනි බලය 3 වෙනි බලය. මේ දර්ශකයේ මේ ඇතුලේ තියෙන දර්ශක ගුණ වෙනවා. 3 12 වෙනි බලය y වල 6 වෙනි බලය. 4 වෙනි ප්‍රශ්නයේ විදිහට a වල 10 වෙනි බලය වාරයක් b වල 30 වෙනි බලය. 5 වෙනි ප්‍රශ්නේ සඳහා ලැබෙනවා 5යි 5 4 වෙනි බලය a වල 4 වෙනි බලය x වල 12 වෙනි බලය විදිහට පිළිතුර ලැබුණා. එහෙමනම් දුවේ පුතේ දර්ශක නීති සියල්ලම ඇතුළත් වෙන විදිහට මා නිදසුණක් සාකච්ඡා කරන්නට දෙකක් සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. දර්ශක නීති භාවිතයෙන් දැන් මේ වෙනකොට අපි දර්ශක නීති පහම හිතේ තියාගෙන ඉන්නේ. දර්ශක නීති ටික හොඳින් අපිට ප්‍රගුණ කරගන්නත් උවමනයි මේ ගැටලු හදන්න. පළවෙනි නිදසුන a වල ඍණ 3 වෙනි බලයෙන් 4 ගුණ වෙනවා. ගුණ කිරීම a වල 2 වෙනි බලයෙන් ඍණ 1 වෙනි බලය ගුණ වෙනවා. එතකොට මෙතන 2 ඍණ 1කින් ගුණ කරොත් ඍණ 2යි. ඒ අනුව මෙතන පාදය වෙනස් වෙන්නේ නැහැ. පාදයේ එමයි ඍණ 12ට මෙතන තියෙන ගුණිතයක් සමාන පාද සහිත බල ගුණ කිරීමක්. ඒතර පාදයේ වෙනස් වෙන්නේ නැහැ. පාදයේමයි ඍණ 12ට එකතු වෙනවා ඍණ 2. පිළිතුර දෙකම ඍණ සංඛ්‍යාව නිසා අපි සදී සංඛ්‍යා පාඩම අනුව අපට පුළුවන් මෙතන ඍණ 12යි ඍණ 2යි ඍණ 14යි කියන්න. එනෝ මෙන්න පිළිතුර ඍණ දර්ශකයක්. අපට පුළුවන් මේ ඍණ දර්ශකය සහිත මේ බලය ධන දර්ශකයක් සහිතව මේ විදිහට තියන්න. තවත් නිදසුනක් අපි බලමු. x වල ඍණ 2 වෙනි බලයෙහි දෙවන බලය ගුණ කිරීම x වල ඍණ 3 වෙනි බලයෙහි ඍණ 3 බෙදීම x වල ඍණ 1 වෙනි බලයෙහි ඍණ 3 ගුණ කිරීම x වල 7 වෙනි බලය. මේ මෙහෙම ගැටලුවක් ලැබුණාම අපි ලවය පුළුවන් තරම් සුළු කරනවා. හැබැයි එක විටම සුළු කරන්නට යන්නේ නැහැ. මෙතන බලයක බලය කියන අවස්ථාව සුළු කරගමු. අපිට පුළුවන් ලවයේ එතකොට x වල ඍණ 4 වෙනි බලය ලැබෙනවා. y වල ඍණ 3 ඍණ 3ෙන් ගුණ කරොත් ධන 9යි. ඒ වගේම බෙදීම x වල ඍණ 1 බලය ගුණ කිරීමේ ඍණ 3 කියන්නේ ඍණ 1 වරක් ඍණ 3 ධන 3යි. x වල 7 වෙනි බලය. ඒ ආකාරයට ලවය අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන්. එකපාරට අපි සුළු කරන්න ගියේ නැහැ. ඒ අනුව ලවය x වල ඍණ 4ට එකතු වෙනවා ධන 9. පිළිතුර x වල 5 වෙනි බලය ලැබෙනවා. හරයේ x වල 10 වෙනි බලය ලැබෙනවා. මෙන්න මෙතනදී x වල 5 වෙනි බලයේ බෙදීම x වල 10 වෙනි බලය. පාදයේ වෙනස් වෙන්නේ නැහැ. 5න් 10ක් අඩු වුණාම ඍණ 5යි. පිළිතුර ඍණ දර්ශකයක් ලැබුණේ. මේ අපට පුළුවන් ධන දර්ශකයක් සහිතව තියන්න. එහෙමනම් අපි බලමු දූල පුතාලට අවස්ථාවක් දෙනවා මම දැන් අභ්‍යාසයේ 3 විදිහට දර්ශක නීති භාවිතයෙන් සුළු කර පිළිතුර ධන දර්ශක සහිතව ලියන්න. මේ ගැටලු ටික දූල පුතාලා ලියාගෙන ඔබට ගෙදරදී මේ අභ්‍යාස 3ක් දැන් තියෙනවා. අභ්‍යාස 3ක් තියෙනවා. මේ අභ්‍යාස 3 හොඳට හදලා බලන්න. හදලා බලලා දර්ශක නීති 5 ඇසුරින් ඔබේ හැකියාව දර්ශක නීති 5 හැසිරෙන විදිහ අනුව මේ වීජීය ප්‍රකාශන සුළු කිරීමේ හැකියාව ලබා ගන්න. එහෙමනම් අද දවසේ මා ඉදිරිපත් කර පාඩම සාරාංශය. ඒ වල m වෙනි බලයේ ගුණ කිරීම ඒ වල n පාදේ වෙනස් වෙන්නේ නැහැ දර්ශක එකතු වෙනවා. ඒ වල m වෙනි බලයේ බෙදීම ඒ වල n පාදේ වෙනස් වෙන්නේ නැහැ දර්ශක දෙක අඩු වෙනවා. භාජ්‍ය දර්ශකයෙන් භාජකයේ දර්ශකය අඩු වෙනවා. ඒ වගේම ඍණ දර්ශකයක් තිබ්බොත් ඒ වල ඍණ m වෙනි බලය අපිට ලියන්න පුළුවන් එක බෙදීම ඒ වල m වෙනි බලය. ඒ වගේම එක බෙදීම ඒ වල ඍණ m වෙනි බලය තිබුණොත් ඒ අපිට ලියන්න පුළුවන් ඒ වල m වෙනි බලය කියලා. හරේ ඍණ දර්ශකය ලවයට ගියන් පස්සේ ධන දර්ශකය වෙනවා. ඒ වගේම ශුන්‍ය දර්ශකය කිසියම් පාදයකට දර්ශකය ශුන්‍ය නම් එහි පිළිතුර 1යි. ඒ වගේම බලයක බලය ද්වේපතේ ඒ වල m වෙනි බලයේ n මෙහි පිළිතුර ඒ වල m ගුණ කිරීම n ලෙස ලැබෙනවා. එහෙනම් ද්වේපතේ දැන් දර්ශක නීති 5ක් අපි ඉගෙන ගත්තා. මේ දර්ශක නීති 5 ඇසුරෙන් මම දුන්නේ අභ්‍යාස 3ත් එක්ක පෙළ පොතේ තියෙන අභ්‍යාසත් දූල පුතාලා මහන්සි වෙලා කරන්න. එම අභ්‍යාසත් එක්ක තමන්ගේ ඒ අභ්‍යාස ටික නිම කරන් පස්සේ
දර්ශක පාඩමෙහි එන වීජීය පද ඇතුළත් ප්‍රකාශන සුළු කිරීමේ නිපුණතාවය වර්ධනය කරගන්න කියලා ඉල්ලමින් අද පාඩම නිම කරනවා. ආයුබෝවන්.